රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9ට ඌව ගුවන් විදුලියෙන් සුබදෑසනක මිතුරනි අදත් ගොවියරණ අරගෙන ඔබේ නිවසට බදාදා උදේ 9 කණිසමට අපි මේ විදිහට ළඟා වෙනවා. ඉතින් විශේෂයෙන් පෝෂණීය වටිනාකම් පිළිබඳව කතා කරනකොට ජීවිතයේ සෑම පුද්ගලයෙකුගේම මනුෂ්‍යයෙකු විතරක් නෙවෙයි ශාකයක සත්වයෙකුගේ උනත් පෝෂණය කියන කාරණේ අතිශයින්ම වැදගත්. ඔවුන්ගේ ජීවිතයේ එහෙම නැත්නම් ඔවුන්ගේ ඉදිරි ගමනට සහ සාමාන්‍ය කායිකාර්මී ක්‍රියාකාරීත්වයට මේ පෝෂණය කියන කාරණේ අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ වර්තමානයේ තුල අපි අපේ සංකීර්ණ ආහාර රටාවන් එක්ක බොහෝ විට මේ පෝෂණය පිළිබඳව තවදුරටත් ප්‍රබල විදිහට කතා කරන්න උවමනා කාරණාවක් බවට මේ මාතෘකාව පත්වලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ශාකයක් වුණත් කුඩා කාලේ ඉඳලම නිසි පෝෂණයක් ලැබුණොත් විතරයි ඕන් වඩා හොඳින් අපිට අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිඵල ලබා දෙන්නේ. ඉතින් ඒ විතරක්ම නෙවෙයි ශාකයක් වගේම මිනිස්සෙක් වුණත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වඩා මැනවින් සිදු වෙන්නට නම් ජීවිතයේ ඔවුන්ගේ කුඩා කල සිටම නියවැරදි පෝෂණයක් ලැබීම අතිශය වැදගත් වෙන කාරණාවක් වඩ පත් වෙනවා. ඒ නිසා අද අපි ශ්‍රී ලංකාවේ සුලභ පෝෂණ ගැටලු පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ පෝෂණ ගැටලු වලට අපි ඔබ කුමක් කරන්න උවමනාද කියන කාරණේ පිළිබඳව තොරතුරු අද කතා කරන්න අපි මේ හොරාව තුළ උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් හැමදාම වගේ ආහාර ගැන අපි කරන මේ ගොවියරණ සංවාදයේ අපේ සම්පත්දායකත්වයේ සපයන විද්වතා අද අපිත් එක්ක පුරුදු විදිහටම ඉන්නවා. ශ්‍රී ලංකා සබරකම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ආහාර විද්‍යා සහ තාක්ෂණ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දික නිරෝෂන් ජයසූරිය මහත්මයා අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ ආහාර පෝෂණය පිළිබඳව ඔබත් එක්ක පැයක සංලාපයක් වෙනුවෙන්. අයිබෝන් චන්දික නිරෝෂන් ජයසූරිය මහත්මයා. අයිබෝන් පැතුම්. හොඳයි චන්දික මහත්මයා, දැන් අපි මෙන්න මේ කාරණාව මනින් භාවිතා කරන දේහ ස්කන්ධ දර්ශකය කියන දර්ශකයෙන්ම හඳුනා ගනිමු. මොකක්ද මේ පෝෂණය කියන කාරණය පිළිබඳ කතා කරන අතරවාරේ දේහස්කන්ධ දර්ශකය කියන කාරණය හඳුනාගෙන අපි අපේ කතා බහට යමු. ඇතරම දේස්කන්ධ දර්ශකය කියන්නේ යම් කිසි කෙනෙකුගේ උස සහ ඔහුගේ ශරීර බර අතර ඇතිරි අනුපාතයක් තමයි. කියන්නේ කෙටියෙන්ම කියනවා නම් යම් කිසි පුද්ගලයෙකු අපි බැලූ බැල්මට කියන්න පුළුවන් ඔහු නිරෝගී කියලා. මොකද ඔහුගේ උසට සරිලන નિયમિત ශරීර ප්‍රමාණයක් තියෙනවනම් අපි කියනවා මොහු නිරෝගී කියලා. සමහරවිට උස ගොඩක් මිටි කෙනෙක් ගොඩක් මහත වෙන්න පුළුවන්. ඒතර බැලූ බැල්මටම තේරෙනවා මෙයා මේ උස නැහැ ගොඩක් මහතයි. එතකොට මෙයා යම් යම් රෝගවලට යම් නිපුණතාවයක් කියන්නේ යම් කිසි රෝග තත්ත්වයන් ලක් වෙන්න අවදානම් කලාපයක ඉන්නවා කියලා. අන්න ඒ වගේ එකක් තමයි දේහස්කන්ධ දර්ශකයෙන් අපි දැනගන්නේ. එතන උසට සරිලන નિયમિત බරක් ශරීරයේ තිබෙනවද කියලා දැනගන්න ඉතාම පහසුම ක්‍රමය තමයි මෙම ක්‍රමය. හොඳයි, දැන් අපි මේ මාතෘකාවට අවශ්‍ය වටපිටාව සකස් කරගන්න බලාපොරොත්තු වෙනවා මේ කාරණාවට ඍජුව වෙන්න කලින්. දැන් මේ මට අහන කාරණාවක් තමයි දැන් මේ කංකුම් කොහිල වගේ දේවල් ආහාරයට ගත්තාම මේකෙන් යම් යම් බලපෑම් ඇති වෙනවා. මේක ආහාරයට ගන්න එපා කියලා සමහර ලාවට කතා බහක් තියෙනවා. අපි මේ වැඩසටහනේ අපේ පොදු සම්පූර්ණ මාතෘකාවට යම් කිසි පාදමක් සකස් කරගනිමින් ඉන්නේ. ඇයි මෙහෙම කියන්නේ? ඇත්තටම දැන් ඒ කාලේ කියන්නේ අපි හිතමු අපේ සීයලා ආච්චිලා ආතල්ලා මුත්තලාගේ කාලේ කවදාකවත් ඔහොම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇත්තටම අපි පිටින් කංකුම් ගෙනාවේ නැහනේ. පිටින් කොහිලා ගෙනාවේ නැහැ. අපගේ කුඹුරේ තිවිච්ච කංකුම් ටික, ගිරාපල්ලා ටික අපි ආහාරයට ගත්තා. ඊට පස්සේ අපේ ගෙවල් වල තිබුණා අර ගෙදර ඒ කියන්නේ අපවිත්‍ර වෙන ජලය නැත්නම් වලං හේදුවනේ පැතුම්. අලු වලින් වලං හේදුවා. යම් යම් ඔය සෝදන කැට වර්ග කුඩු වර්ග තිබුණේ නැහැ. දර ලිපේ එව්වේ. එතකොට අර ලිපේ අඟුරු වලින් තමයි වළඳ හොදගත්තේ. ඒ වළම් මැස්සක් තිබුණා. ඒ වළන් මැස්සේ වතුර වලින් යන තැන තමයි කංකුම් මේ කොහිල වලක් තිබුණේ. අනිවාර්යෙන් කොහිල ගහක් රම්ප ගහක් තිබුණා උතන. එතකොට කොයි වෙලාවකවත් ඒ කාලේ හිටිය අපේ මුතුන් මිත්තෝ සීයලා ආච්චිලා කඩෙන් කොහිල කංකුම් ගෙනාවේ නැහැ. දැන් ජනගහන වර්ධනයත් එක්ක ඉඩම් ප්‍රමාණ අඩු වෙලා පර්චස් 10ට තමයි සීමා වෙලා තියෙන්නේ. එතකොට ගේ හදා ගන්න පර්චස් 8ක විතර මිදුලට තව එකමාරක් යනවා කුසිය පැත්තේ නැත. එතකොට කෙලින්ම අප ජලය යන්නේ සමහරලාට කානුවකට.
එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අර කොහිල කංකුම් වගේ જાති ටික පලා ටික අපි කඩෙන් ගේනවා. පලා කඩෙන් ගේනවා. එතකොට පලා නිෂ්පාදකයාගේ එයා කරන්නේ ව්‍යාපාරයක් පමණයි. එයාට ඕනේ මේකේ ගුණාත්මය. එහිදී මොකද වෙලා තියෙන්නේ? මම කලින් කිව්ව ලෙසම අපගේ අපද්‍රව්‍ය අපි බාහිර පරිසරයට තමයි දැම්මේ. ඔය ලෙසටම කාර්මීකරණය, නාගරීකරණය වැනි හේතු සාධක නිසා මොකද වෙලා තියෙන්නේ? ඔය අපද්‍රව්‍ය, අපජලය සියලු දේම බාහිර පරිසරයට තමයි මේ අයින් කරලා දාන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔය ජල පෝෂක, ජල පහරවල් දැඩි ලෙස අවභාවිතයට හා දූෂණයට ලක් වෙලා තියෙනවා. දැන් කොහිල සහ කංකුන්නේ දෙකම ජලය ප්‍රිය කරන ශාක. ජලජ පරිසරයක ඉතා මැනවින් හැදෙන ශාක. ඔය දෙකටම තියෙන පොදු දෙයක් තමයි ඔය ඔබ දන්නවා දුරාතීතයේ අපේ මුතුන් මිත්තන් ජලය පිරිපහදුව සඳහා භාවිතා කරපු භෝග වර්ග තියෙනවා. ඔබ දන්නවා ඔය කොහිල කංකුන් කියන තේ වගේ භෝගයක් ජල පහරවල් වල කාණුවල තමයි අවත් තිබුණේ. ඒ වගේම අර මහිසාල ගහක් තියෙන්නේ. අපි කියන්නේ මොකක්ද ඒක පැතුම්ට මට උදව් කරන්න පුළුවන් මට මතක් වෙන්නේ කුඹුක් කියලා තියෙන්නේ. ඒ කුඹුක් ගහත් ජල පිරිපහදුව සඳහා මුතුන් මිත්තන් භාවිතා කරලා තියෙනවා. ඔය ලිංග ආශ්‍රිතව කුඹුකේ ලිඳ කියන වචනේ ඔව් තියෙනවා. ඉතින් එතකොට දැන් අර ඕකේ වෙන්නේ මොකද්ද? අර අප ජලයේ තියෙන විශේෂයෙන්ම බැරලෝහ වර්ග ඉතා පහසුවෙන් මේවට අවශෝෂණය කරගන්නවා. මේ බැරලෝහ අවශෝෂණය වෙලා කොහිලවල, කංකුම් වල තැම්පත් වෙනවා. එතකොට අපි කඩෙන් ගේන කංකුම් සහ කොහිල අපි දන්නේ කොහෙන්ද ගලවගත්තේ කියලා. අපි මුදලාලිගෙන් අහනද පැතුම් කවදාකවත් මුදලාලි ඔයා මේ ගලවගත්තේ කොහෙන්ද කියලා, ගෙනාවේ කොහෙන්ද කියලා වගා බීමේ තොරතුරු මොනවද ගැහුව බෙහෙත් જાති මොනවද දාපු පොහොර ගොම්ම පොහොර වලින් හැදුවේ අපි කිසි දෙයක් දන්නේ නැහැ. අන්න එහිදී මොකද්ද වෙන හානිය? අර අපජලය භාවිතා කර හෝ අපජලය ඉවතලන කාණුවකින් මේවා ගලවගත්තනම් කඩාගත්තනම් අන්න එහිදී සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි බොහෝ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ කොහිල සහ කංකුම් විතරක් නෙමෙයි විශේෂයෙන් නෙළුම් වල එවැනි જાතිත් අර තමා විශ්වාසයෙන් පරිභෝජනය කරන්න පුළුවන් තැනකින් නොවන්නේ නම් එවැනි ද්‍රව්‍ය භාවිතා කරන්න එපා කියලා. දැන් රසායනික පලිබෝධ පාලන ක්‍රමවලදී භාවිතා කරන මේ ඇතැම් රසායනික පලිබෝධත් එක්ක අපි දන්නවා මේ බැරලෝහ අසාන්ද්‍රගත වීම කියන කාරණේ අපිට අහන්න ලැබෙන විශේෂයෙන්ම මේ ඔබ දන්නවා මිතුරනි මේ ලංකාවේ තිබෙන වකුගඩු රෝගය පිළිබඳව අපි සෑහෙන කාලයක් තිස්සේ මේ කාරණේ කතා කරනවා. මෙන්න මේ බැරලෝහ හේතුභූත වෙනවා කියන කාරණේ විවිධ පර්යේෂණ වලින් ඔප් වෙලා තියෙනවා. ජාත්‍යන්තර පර්යේෂණ වලින් කැඩ්මියම් කියන බැරලෝහය මේ වකුගඩු රෝගය ඇති කරන ක්‍රමවේදය මේ වෙනකොට සොයාගෙන තිබෙනවා විද්‍යාත්මකව. දැන් මෙන්න මේ වගේ රෝග තත්ත්වයන්ටත් ඔබ හිතනවද මේ කාරණාව හේතුඵල වෙනවා කියන එක? ඔව් අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම කෘෂි රසායනික පොහොර ද්‍රව්‍ය අපි කොළ පොහොර, ගොම පොහොර, ඊට පස්සේ කොම්පෝස්ට් පොහොර වලින් අපි පිට වෙලා ඉක්මන් ප්‍රතිඵල වැඩි අස්වනු ලබා ගැනීමට අපි සියලු දේ කරනවා කෘෂි රසායනික පොහොර දාලා. දැන් ඒකිනුත් දැන් නවීන කෘෂිකර්මයේ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද? සමෝදානික වගාවන්. ඊට පස්සේ සමෝදායනික පලිබෝධ පාලනය, සමෝදායනික පෝෂණ කළමනාකරණය. එහිදී අපි කියන්නේ ගොවීන්ට හැම වෙලේම ඔබ මේ රසායනික පොහොර රසායනික ද්‍රව්‍ය මතම යෙපෙන්න එපා. ඔබ පුළුවන් තරම් කාබනික පොහොර භාවිතයට පෙළඹෙන්න. මේ කාබනික විදිහට කියන්නේ අපි එදිනෙදා සොයා ගන්න පුළුවන් මේක රසායනික ද්‍රව්‍ය තියෙන සුලභ ස්වාභාවික ද්‍රව්‍ය. ඔය කොහොඹ ඇටවල නිස්සාරකය. ඊට පස්සේ අපි සමහරලාට කූඩිත්තන්ට වගේ අපි මල් වවද්දි අර සුදු ලුණු පොතු ජලයේ තම්බලා ඒව ගන්න පල් කරලා ගන්න. ඒ වගේ දේවල් කරලා බැරිම වුණොත් තමයි යන්න ඕනේ. අර රසායනික ද්‍රව්‍ය වල. ඉතින් අනිවාර්යයෙන්ම ඔය බැරලෝහ ඉතා බහුල ලෙස රසායනික පොහොර වල තියෙනවා. ඒක අනිවාර්යයි. ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය වල තියෙනවා. එම නිසා කොවිපොළ වලින් ඔය අපි පලා වර්ග විශේෂයෙන් පලා වර්ගනේ දැන් කොහිල කොළත් පලා වර්ගයක් ගන්න අපි ගොඩක් අඩු වෙන්නේ පැතුම් තම්බන්නේ. ගොඩක් තම්බන්නේත් නැහැ. එතකොට ඒක රස නැති වෙනවා. ලාක්ෂණික රස නැති වෙනවා. එම නිසා එවැනි ද්‍රව්‍ය දැඩි හානිකර වෙන්න පුළුවන්. ඔබ දන්නවා දැන් මේ වෙනකොට සුලභම මේ රෝග තත්ත්වය බෝ නොවන රෝග වලින් සුලභම එක තමයි පිළිකා සහ දියවැඩියාව. තරුණ ළමයි අතරත් දියවැඩියාව තියෙනවා. එලෙසින්ම පිළිකා. කලින් තිබුණේ මොකද? හෘදයාබාධ. දැන් හෘදයාබාධ කියන එක ගාණක් නැති ගානට ගිහිල්ලා ඇසූ තැන තියෙන්නේ පිළිකා.
හැම කෙනෙක්ටම බාල පුංචි ඉස්කෝලේ යන දරුවාගේ ඉඳලා වැඩිමහලු කෙනා දක්වාම පිළිකා රෝගී තත්ත්වය ඉතා සුලභවතර එලෙසින්ම දියවැඩියා. හොඳයි දැන් ශ්‍රී ලංකාව පිළිබඳ සුලභ පෝෂණ ගැටලු ගැන කතා කරන වෙලාවේ මන්ද පෝෂණ තත්ත්වය කියන්නේ අපිට සෑහෙන්න ගැටලුවක් බවට පත් වෙමින් තිබෙන කාරණාවක්. මන්ද පෝෂණය කියලා කියන්නේ මොකක්ද? මෙහි විද්‍යාත්මක පදනම මොකක්ද? ඔව් දැන් අපි ඔය මන්ද පෝෂණයට යන්න පෙර මුලින්ම තියෙන දුෂ්පෝෂණය. කියන්නේ පෝෂණ ගැටලු වල ප්‍රධානම එක දුෂ්පෝෂණය. දුෂ්පෝෂණය කියන්නේ එය මන්ද පෝෂණය වේ හැකි. නොවේසේ නම් එය අතිපෝෂණය වේ හැකි. මන්ද පෝෂණය අඩු පෝෂණ තත්ත්වයක්. සමබල ආහාර වේලක් නොගැනීමෙන් ඇතිවෙන තත්ත්වයක් හෝ යම් ආහාරයක යම් කිසි පෝෂක පදාර්ථයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර තිබීමෙන් යම් යම් අත්‍යවශ්‍ය පෝෂක කොටස් ඌන වෙන්න පුළුවන්. එම නිසා මන්ද පෝෂණ තත්ත්වය ඇති වෙනවා. ඔබ පෙර කී වාසයේම මන්ද පෝෂණ ආකාර ප්‍රධාන දෙකක් තියෙනවා. මොකද්ද? කාබෝහයිඩ්‍රේට් මන්ද පෝෂණය හා ප්‍රෝටීන මන්ද පෝෂණය. එතකොට කාබෝහයිඩ්‍රේට් මන්ද පෝෂණය කියන්නේ බහුල ලෙසම කියනවා නම් මොකද මේ කාබෝහයිඩ්‍රේට් නියමාකාර ලෙස මේ ආහාර පදාර්ථයේ අඩ වුණාම කාබෝහයිඩ්‍රේට් මන්ද පෝෂණය හැදෙනවා. විශේෂයෙන්ම අපේ ලංකාවේ නම් කාබෝහයිඩ්‍රේට් මන්ද පෝෂණය නැතුව නෙමෙයි තිබෙනවා. හැබැයි මීට වඩා වැඩි අප්‍රිකානු රටවල අපේ රූපරාම වල දකින්නවා මේ රූපాయని වැඩසටහනල ඊටාම මේ තමාගේ සිරුරේ සියලුම අස්ථි එහෙම දකින්න පුළුවන්නේ මේ උර කටු උර ඇට ඔක්කොම මතුවෙලා තේරෙන ඉල ඇට මතුවෙච්ච ළමයි ඉන්නවා. අන්න කාබෝහයිඩ්‍රේට් මන්ද පෝෂණය. ඊට ප්‍රෝටීන මන්ද පෝෂණය ලංකාවේ සුලභයි. ඊටාම සුලභ ලෙස ප්‍රෝටීන මන්ද පෝෂණය තියෙනවා. එහිදී වෙන්නේ මොකද? අර අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ අපි දන්නා ප්‍රෝටීන කියන්නේ තැනුම් මේකකේ වෙන ඇමයිනෝ අම්ල සිරුරට අවශ්‍ය අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල හා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල නියම ප්‍රමාණාත්මක නොලැබීමෙන් තමයි ඔන්න ඔය ප්‍රෝටීන මන්ද පෝෂණය ඇති වෙන්නේ. මීට අමතරව මං කියුවාර දුෂ්පෝෂණයේ තව අවස්ථාවක් තමයි මේ අතිපෝෂණය කියන්නේ. ඔබ දැකලා ඇති සමහර කුඩා ළමයින් මේ ඇත්තම කියනොත් ඉතා විශාල ශරීර ස්ථූල ශරීර වලින් තියෙනවා. ළමයාගේ ස්වරූපය පවා වෙනස් වෙලා. කියන්නේ දෙමව්පියනොත් මේ සාමාන්‍ය සිරුරු තියෙන්නේ. හැබැයි දරුවෝ කියන්නේ අර සාමාන්‍යයෙන් අර කියන නියම ස්වරූපේ ශරීර ලක්ෂණ නැහැ. එහිදී මොකද වෙලා තියෙන්නේ? සමහර දෙමව්පියන්ගේ අති කාර්යබහුල ජීවන රටාව නිසා ළමයාට දීලා තියෙන්නේ සමහරලාට ඔය පිටි කෑම. නැත්නම් ළමයාට දීලා තියෙන්නේ ඔය මොකක් හරි ඔය processed food කියලා කියන්නේ සැකසූ ආහාරය. ඒ කියන්නේ උදේ පාන්දර ටක් ගාලා ස්ටීම් කරලා නැත්නම් මයික්‍රෝවේව් oven එකක දාලා අපිට පිස ගන්න පුළුවන් ඔය ෂණික ආහාර. එහි තියෙන ප්‍රශ්නය මොකද්ද? අර අනවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් එහි අඩංගු වෙනවා. කැලරි සහ තෙල් අඩු. එතකොට මොකද්ද? ළමයා කාර්යබහුලයි. ළමයා පාසල් යනවා. පුද්ගලික පන්තිවල ගෙදර එනවා නිදා ගන්නවා. ආය පාසල් යනවා. ඔය රටාවනේ ලංකාවේ සුලභයෙන් බොහෝ සිසු දරුවන් අද ක්‍රීඩා කරන්නේ නැහැ. බොහෝ සිසු දරුවන් ගෙදර මිදුලක් අතු ගන්නෑ නැහැ, ගෙයක් අතු ගන්නෑ නැහැ. එතකොට එම දරුවන් දවස පුරා ශරීරයට ගත්ත කැලරි ප්‍රමාණය දහනය කිරීමට ඔවුන්ගේ සිරුර තුළින් ක්‍රියාකාරකම් නොවෙනවා. එහිදී මොකද වෙන්නේ? කැලරි අතිරික්තයක් හවු වෙනවා. ඔය අතිරික්ත කැලරි ටික මොකද්ද කරන්නේ? තෙල් ලෙස තැම්පත් කරනවා ඇඟ. අන්න එහි ප්‍රතිඵලයක් ලෙස මොකද්ද වෙන්නේ? මේ අධික ස්ථූල ශරීර තියෙන මේ කට්ටිය තමයි බිහි වෙන්නේ. දැන් අපගේ මේ කියන්නේ පාසල් වල විතර නෙවෙයි අපේ විශ්වවිද්‍යාලේ පවා ඉතා අධික ස්ථූල ශරීර තියෙන කට්ටිය දකින්න පුළුවන්. ප්‍රධානම ගැටලුව සමබල ආහාර වේලක් නොගැනීම. ඉතින් චර්යා රටාවේ බලපෑමක්ද නැත්නම් ජානමය බලපෑමක්ද මේ කාරණේ? ආකාර දෙකටම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව වගේ අපේ ඝර්ම කලාපී රටක අපි වැඩ කරන්න ඉන්න ජාතියක්නේ. අපේ දෙමව්පියෝ පුටුවක වාඩි වෙලා සෙඩෙන්ඩරි ගෲප් එක කියන්නේ එහෙම කට්ටිය නෙමෙයි. පුටුවක වාඩි වෙලා AC රූම් එකක වායු සමනයක රූම් එකක කම්පියුටර් එකක් ඉස්සරහා වාඩිලා වැඩ කරපු කට්ටියක් නෙමෙයිනේ. අපි මොකද්ද කරේ? අපි හොඳ සවි ශක්තියෙන් දාගයක් හැදුවා, වැව් අමුණු හැදුවා, කුඹුරු ගොවිතැන් කරා, ඇලවේලි තැනුවා. අපිට ඔය තිබුණා දේ දවස්වල ක්‍රේන්, දොඹකර, ඔවා තිබුණාද ඇලවේලි හරන්න. හැබැයි දොඹකර තිබිලත් අද එවැනි ඇලවේලි වැව් පොකුණු හදන්න පුළුවන්ද? බෑ. එහෙම කරන්නත් බෑ. ඒ ශක්තිය තමයි තියෙන්නේ. අපේ කට්ටිය ඒ දවස්වල කියන්නේ කීමට තාත්තර නම් බත් කොටක් බෙදනවා. ඊට පස්සේ දරුවන්ට පොඩි පොඩි කොටවල් බෙදනවා. අම්මා හට්ටි ඉතුරුනේ දන් කොට ටික කනවා. ඒත් ඒ අම්මා බිහි කරනවා දරුවෝ 8කට වඩා.
මේ කිසිම මේ සිසේරියන් සත්කමක ඉඳ නැහැ. සාමාන්‍ය දරුවෝපත්. දරුවෝ 8කට වඩා බිහි කරනවා සාමාන්‍ය දරුවෝපත්. මොකක්ද 10 පිටි කෙටුවා. අර කුරහාංගල ඇඹරුවා කුරහන් ගලෙන් කුරහන් කෙටුවා ගම්මිරිස් මේ ගෙදර සියලුම මිරිස් ටික තුන පහේ ටික ගම්මිරිස් ටික අඹරකට ගෙදරලා ගලේ අම්මා දර පැලුවා දර මැස්සක් හදාගත්තා සියලුම වැඩ කරේ අම්මා වැකියුම් ක්ලීනර් තිබුණා ඒ කාලේ කොස්සෙන් තමයි අතු ගන්නෙ මිදුල අතු ගෑවා උදේ පාන්දර උදේ 6 වෙදී මුදුල අතු ගාලා දරුවන්ට මේ ගෙදර ආප්ප පිට්ටු මොනවා හරි හදලා ඒ සියලුම වැඩ අම්මා කරා ඒ ඇතිසෝදන යන්ත්‍රයට මේ රෙදි ටික දාලා ඉන්දියානු ටෙලිනාට් එක බලන්න වෙලාවක් තිබෙන්නේ නැහැ පැහැදිලිවම අන්න එතකොට ඔහු මාර විශාල බත් තොකක් කෑවා ආහාර ගත්ත හැබැයි ස්වදේශීය ආහාර ගත්තේ පැතෝ වැඩි අස්වැන්නක් දෙන අඩු කාලයකින් එහෙම ආහාර නෙමෙයි ගත්තේ ස්වදේශීය ආහාර ගත්තේ තමන්ගේ කුඹුරේ හැම ලංකාවේ මම බය නැතුව කියන ලංකාවේ කුඹුරු වල ඔය හැදෙන හැම දෙයක්ම අපිට ආහාරයට ගන්න පුළුවන්. අපි නොදන්න කොළ වර්ග මේ අනන්ත අප්‍රමාණ ආහාර ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ බෙලිහුල්ලේ ප්‍රදේශයට ආවට මෙහි අලකොළ කියලා જાතියක් තියෙනවා. මේ අල හැබැයි දැන් අපේ මගේ ගම අම්බලන්ගොඩ අලකොළ කියලා නැහැ. අපි ඔය හබුරු જાතිය ඔහම කන්නේ නැහැ. අපි ගන්නේ ගහල කිරියල. අපි අලේ විතරයි කන්නේ. අර අලකොළේ කන්නේ නැහැ. ඉතින් අලකොළේ හරිම රායි. දැන් අර මෙහෙ තියෙන අර තව අර තිත්ත ගෙඩි මොනවද ඒකට කියන්නේ මේ ලොකු මේ ගෙඩියක් තියෙනවා. ඔක හරි ඉතාම රස මාළුවක් හදනවා. ඉතින් එහි කහට ගෙඩි. කහට නම කහට ගෙඩි කියලා කියන්නේ ඉතාම රස මාළුවක්. වචනේම තියෙනවා කහට. කහට නම් කැපූෂණෙන් දුමුරු පැහැවිය යුතුයි. එසේ වන්නේද මොකක් නිසාද? අර වැඩිපුර ඉතා අධික ලෙස පොලිපීනොලික් සංයෝග පවතින නිසා. පොලිපීනොලික් සංයෝගවල මොකද්ද තියෙන කාර්යය? ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. එහෙමනම් අර නිදහස් මුක්ත ඛණ්ඩ ටික ඇඟෙන් අයින් කරන්න අර කහට මාළුව ඉතාම ගෝචරයි. අද මිනිසුන්ට කහට මාළුවක් හදන්න වෙලාවක් තියෙනවද? අර අපිට කොහෙන් හරි ගෙනත් දුන්නොත් ඕක තමයි වෙලා තියෙන්නේ. එතකොට ජාන වලට වඩා දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපගේ ඊටාම අධික කාර්ය බහුලකමත් අපි දියුණු තාක්ෂණික මෙවලම් වලට කොටු වී අපේ සිරුරට අවශ්‍ය ව්‍යායාම නොදීමක් තමයි. දැන් පැතුම් අහවි. එතකොට නිරෝෂන් මහත්තයා උදේට ඇවිදින එක අර ව්‍යායාම උපකරණයක් මත නැකලා මේ වැඩ කරලා මාසෙකින් ඒකේ රෙදි වේලන්න ගන්න එක ඒක කොහොමද කියලා. ඒක නෙමේ ඇඟ ඉල්ලන්නේ උදේට පැය භාගයක් ඇවිදලා ඒක නෙමේ ශරීරයේ ක්‍රමානුකූල රිද්මයානුකූල රටාවකට ශරීරයේ ඉල්ලන ව්‍යායාම කරන්න ඔබ ගන්න ආහාර මනවින් දහනය කරගන්න අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කරලා මම දෙන්නම්. හැබැයි අපිට ඔය වැඩේ කරන්න බෑ උදේට පැය භාගයක් ඇවිදීමෙන් හරි ඔය ජොගින් කරනවා කියලා කියනවා නැත්නම් ව්‍යායාම උපකරණයක් මත නැගලා අර දුවන එකවත් එක්සර්සයිස් කිරීමවත් ඔක් කරන්න බෑ අපේ පුරුදු ජීවන රටාවක් තිබුණා කොහෙවත් තියනවද දුටුගැමුණු මහරජතුමා යුද්ධ කරන්න පෙර මේ එක්සර්සයිස් උපකරණ නැගලා එක්සර්සයිස් කරා කියලා එහෙම එකක් නෑනේ හැබැයි අපි දන්නවා එතුමාගේ මලනුවන් වෙල්ලස්සේ ඉතා විශාල ලෙස කුඹුරු කරා කියලා දන්නවා අපි කෘෂිකාර්මික ජාතියක් අපේ ඇඟේ තියෙන්නේ ඒක අපිට පුළුවන් වෙනනේ වවා ගන්න. ඒවා දීලා තියෙන ස්වභාව ධර්මය අපේ නිරෝගී කරන්න. හැබැයි අපේ ජනතාව දයාබල තරුණ තරුණියෝ ඉන්නවනම් අසන්නනේ මවුනේ ඔබගේ දරුවාට කියලා මොනවා හරි පැලයක් ඉඳවන්න. සාත්තු කරවන්න. දැන් මම මේ කාරණාව ගැන කතා කරනකොට දැන් වැඩස්ටාන ගැන කතා කරපු එක ශ්‍රාවක හිතවතෙක් කිව්වා මේ ඇතැම් අයගේ විශ්වාසයක් තිබෙනවා කියලා මේ කෘෂි කර්මය කියන එක වැඩ කර තියෙන දෙයක්ද? එහෙම නැත්නම් මේක පිළිගන්නා දෙයක්ද? මෙහෙම පිළිගැනීම ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණා. සමහරවිට මේ බොහොම හොඳ මේ ටයි එකක් පැලඳගෙන කාර්යාලයක හිඳීම තමයි හරි කියන විශ්වාසයක් අම්මලගෙත් තියෙනවා. මේක බහුතරයකගෙන වෙන්න පුළුවන්. නමුත් බොහෝලවට අපිට අහන්න දකින්න ලැබෙනවා. දැන් මෙන්න මේ කාරණේ කොතරම් දුරට සාධාරණද? කිසිම සාධාරණයක් නැහැ. එක උත්තරේ නම් අන්තිම අසාධාරණයි. ඕක නෙමේ සත්‍ය. දැන් ඔබ හිතන්න ඔබ වම්බොටු පැලයක් ඉඳනවා. වම්බොටු පැලයකින් ඉතා විශාල අසන්නක් ගන්න පුළුවන්. මොකද වම්බොටු ගෙඩි හැදිලා ඒ අතු කප්පාදු කරාම නැවත දළු දාලා ආයෙනෝ ටිකලි. ඒවා දිගින් ටිකට නියමාකාරව කප්පාදු කරනවා නම් ඉතා විශාල අසන්නක් ගන්න පුළුවන්. ඔබ කොච්චර සතුටු වෙනවද ඔය වම්බොටු ගහ
තමා පොළොව කොටලා තමා බීජ සිටුවලා පැලේ හැදිලා පැලේ ගෙඩිය කඩලා දානයක් දුන්නොතින් පන්සලට මුල්ම දානේ පන්සලට දෙනවා. ඉතිරි කොටස අල්ලපු ගෙදරට දෙනවා. ඉතිරි ටික ගෙදර උයනවා. බලන්න මානසිකව කොච්චර ඔබ සතුටු වෙනවද කියලා. හැබැයි ඔබ මෙහෙම හිතන්න. ඔබ ගන්න හොඳ සැප සම්පත් ඇති වායු සමනය කළ කාර් එකක්. ඊට ඔය කාර් එකේ පොලේ යනවා. පොලේ ගිහිල්ලා අර වම්බොටු ටිකක් ගන්නවා. වම්බොටු ගනීමේදී කියනවා ආහා ගන්න එපා පුතා. පුංචි ඒවා වැඩන්නේ හරි අමාරුයි සුද්ධ කරන්න කපන්න ලොකු මේවා ගන්න කියලා. ඊට පස්සේ ගෙදරට ගේනවා. ගෙදරට ගෙනෙල්ලා කපලා උයාගෙන කනවා. ඕකට මදිපාඩුවට රස කරන්න තව මොනවා හරි ඔය තීනෝනේ එක එක කැට වර්ග ඕවා ටිකුත් දානවා. සමහරව කියනවා මේ අහවල් දෙේ නැතුව අනේ රස වෙන්නේම නෑනේ. එහෙමත් කියන කට්ටිය ඉන්නවා. එතකොට ඔබ හිතන්න ඔබ සංසන්දනය කරන්න දයාබර ගෘහණියන් ඔබ සංසන්දනය ඔබ වවාගත්ත වම්බුකටු ගෙඩියද රස අර කඩෙන් එන අප ඒකද ඊට පස්සේ මම ඔය කඩෙන් ගන්න කට්ටියට කියනවා ඔය එළවලු ගැනීමේදී ඔබ පුළුවන් තරම් ඉතා පුංචි ගෙඩි තෝරගන්න කරවිල ගන්න නම් පුංචි කරවිල ගන්න දැන් පැතුම් මහයි ඇයි එහෙම වෙන්නේ මොකද කියලා ඔව් ඒකටත් හේතුවක් තියෙනවා ඔය පුංචි ගෙඩි වල ඉතා බහුල ලෙස පොලිපීනෝලික මේ සංයෝග අඩංගු වෙනවා. ඒවා තමයි ශරීරයට අවශ්‍ය. අපි එළවලු කන්නේ පැතුම් ඇත්තම කියනවා නම් මේ ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න නෙවෙයි. එළවලු ආහාරයට ගන්නේ විටමින් ටික සහ අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය ටික ශරීරයට ලබා ගන්න. විටමින් ලබා ගන්න කිව්වා. විටමින් වර්ග කියා දෙන A, B, C, D, E සහ K. විටමින් E කියන්නේ මොකද්ද? ඇල්ෆා ටොකොෆෙරෝල්. විටමින් E. හරි. එතකොට ඕකේ මොකද්ද? ඕකේ තියෙන මොකද්ද විටමින් E වල තියෙන ප්‍රතිඔක්සිකාරකයක්. විටමින් E කියන්නේ ඔබ දන්නවනේ සමහර ඔය අපගේ ඒ කියන්නේ වනිතාවන් තමාගේ රූප සෞන්දර්ය රැක ගැනීම සඳහා විටමින් A E ආලේපන භාවිතා කරන රැයට බුදිය ගන්න පෙර එකක් ගන්න කියන උදේ නැගිට්ටාම තව එකක් ගන්න කියන ඔය මොනවත් ඕනේ බලන්න අපේ වැඩිහිටි සමහර ආච්චිලා කොච්චර ලස්සනද කියලා කොච්චර ලස්සනද හැබැයි අපේ ඔය එක එක ක්‍රීම් ಜಾති ගන්න තරුණියෝ අර අපේ ආතම්මත් එක්ක ගනිද්දි කොච්චර ලස්සනෙන් අඩුද අපිට නිතර වෙලේ අපි බස් රථවල අපි ඔය සමහර දේශවලට යද්දී අපි බලන්නකො මොන තරම් දේවල් තෝගයක් ගාලා දෙන්නේ කියලා. හැබැයි අපේ වයසක ආච්චි කෙනෙක් බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ බලන්න සම්දැන් බහුතරයක් කට්ටිය බලන්න මං කියන්නේ මේ කොණ්ඩේ ඩයි කරලා නෙමෙයි දෙන්නේ. බහුතරයක් කට්ටිය. හැබැයි අපේ පරණ කට්ටිය එහෙම කරේ නැහැ. ඔය සියලුම දේ ආහාරත් එක්ක සම්බන්ධයි. කොහෙන් හරි කොන ආහාර සහ ජලය. අපි පිරිසිදු ජලය බොනවා නම් පිරිසිදු ආහාර ක්‍රමානුකූලව මේ පිළියෙල කර ආහාරයට ගන්නවා නම් අපිට ඔය ලෙඩ වලින් සහ ඔය පෝෂණ ගැටලු වලින් ඉතා පහසුවෙන් අත්මී දෙන්න පුළුවන්. දැන් මේ ආහාරවලත් මේ පිටත උපය ප්‍රවර්ධනය කරන්න පොත්තේ පාට වර්ධනය කරන්න විවිධ රසායන ද්‍රව්‍ය යොදනවා. ඉතින් මෙන්න මේ කාරණේත් කොයිතරම් දුරකට වටිනවද? සමහරවිට අපි බලාපොරොත්තු වෙන්නේ වෙළඳ පොලෙන් මිලදී කරන බොහොම වර්ණවත් බොහොම දීප්තිමත් පිට ආවරණය තියෙනවා. මේ ළඟදිත් මට මේ ප්‍රවෘත්ති වලදී මට දැනගෙන යම්කිසි වෛද්‍ය සභාවක් විසින් මම හිතන ආයුර්වේද වෛද්‍ය සභාව මම නිවැරදි නම් කියලා තුන ඇපල් වල බාහිරේ මේ ආලේපයක් ලෙස භාවිතා කරන පැරපින්නිටි මනුෂ්‍යයාට ඉතා අහිතකර ලෙස බලපානවා කියලා. ඔවුන් ඉල්ලලා තිබුණා පැරපින්නිටි භාවිතය වළකින්න කියලා. ඉතින් මොන එහෙකටද අපි ඇපල් කන්නේ? අපි ඇපල් වෙනුවට කමුකෝ පිණි ජම්බු ගෙඩියක්. අපි ජම්බු කමුකෝ ඇපල් වෙනුවට. පේර පේර කමුකෝ අපි ලොවි කමුකෝ ඇපල් වෙනුවට. ඉතින් මොකටද දැන් අපි ඔකට රණ්ඩු වෙලා වැඩක් නෑනේ පැතුම්. ඇපල් කන කට්ටිය කද්දාවි. අපි දැන් මෙහෙ ඔය අපි දන්නවා ඔබ කොළඹ ඉඳලා ගමන් කරනවා නම් බදුල් 99 බස් එක අනිවාර්යෙන්ම පැල්මඩුල්ලේදී නගිනවා මේ ඉතා විශාල ජම්බු කාලයට පිණි ජම්බු අරන් සෑහෙන පිරිසක් නගිනවා. ඔබ පිණි ජම්බු කන්නකෝ. නැත්නම් පිණි ජම්බු ගහ හදා ගන්නකෝ. ඊට පස්සේ අර තියෙනවා ලංකා ඇපල් කියලාත් එකක් එනවා. සමහරට පැතුම් ඒ කියන්නේ ඇපල් වගේ ගොඩාක් ලොකුයි. ඒ රසමයි තියෙන්නේ. ගොඩාක් බූව තියෙනවා. හරිම රස කෑමක්. ඉතින් ඔය අපිට ඒ පිටරට දැන් අර එක කාලයක් කිව්වනේ අර ලංකාවේ තරම් ඔය දොඩන්නේ නැහැ කියලා මේ දැන්
පිටරට දොඩම් ලංකාවේ පිටරටවත් නැතුළු ඒ තරම් විකුණන්නේ. අපේ බිබිල දොඩම් වලට මොකද වුනේ? ඌව ජනතාව ඔබගේ ප්‍රදේශය තමයි බිබිල දොඩම් තිබුණේ. ඇයි ඔබ දොඩම් ගහක් හදාගන්නේ නැත්තේ ගෙදර? මොකටද අපි කන්නේ ඔය ජරාව? අපිට පුළුවන් නම් අපේ නිවසේ අපගේ වත්තේ අල්ලපු ගෙදර ඔබ දැන් අලුත් අවුරුදු කාලය පැතුම්. ඉදිරියේදී අලුත් අවුරුද්ද. ඔබ යනකොට ගෙනියන්න එපා ආහාර ಜಾති. ඔබ පැලයක් ගෙනියන්න දෙන්න. පළතුරු පැලයක් ගිහින් දෙන්න. ජම්බු පැලයක් පැකට් කරලා ගිහින් දෙන්න. දොඩම් පැලයක් ගිහින් දෙන්න. නෙල්ලි පැලයක් ගිහින් දෙන්න. ඔබගේ ඥාතියා බලන්න යද්දි සමහර විට ඉතින් ඕක දුන්නාම මූණ ටිකක් නරක කරගන්නත් ඉඩ තියෙනවා. මොකක්වත් හිතන්න එපා. කියන්න පුතේ ඕක හොඳට හදාගන්න. හැමතැනම පැලයක් ගිහින් දෙන්න. පැලයක් ඉඳන්. අපි ඒක පුරුදු වෙනවා නම් අපි එළවලු පැලයක් වෙන්න පුළුවන්. ඔබ තව මොනවා හරි ගෙනියන්න. ඒක ඊට අමතරව මං කියන්නේ මිරිස් පැලයක් ගිහින් දෙන්න. කොච්චි පැලයක් ගිහින්. කොච්චි පැලයක අවුරුද්ද පුරාම කොච්චි ගන්න පුළුවන්. ඒතකොට මිරිස් ගණන් ගියත් අපිට කමන්නේ නැහනේ. ගම් මිරිස් පැලයක්. ඒවා ගිහින් දෙන්න. එතකොට ওই පෝෂණ ප්‍රශ්න අපිට දුරලන්න පුළුවන්. අපේ සිරිත්‍රිත්තරම මේ සඳහා උත්තර තිබෙනවා. තියෙනවා. අනිවාර්යයෙන්ම. හොඳයි දැන් අපි මේ මන්ද පෝෂණය ගැන කතා කරා. දැන් ඊටාම විස්තරාත්මකව අපි කතා කරමු. ඇයි මන්ද පෝෂණය ඇති වෙන්නේ? මොන වගේ කාරණාද මන්ද පෝෂණයට හේතු වෙන්නේ? ඔව් ඉතින් මද පෝෂණයනේ. මන්ද පෝෂණය මද පෝෂණය කියන්නේ ශරීරයට ඔබ දන්නවා නිදිය කියන අපිට තිබෙන මහානර්ග සම්පතක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ෆොස්ෆේට් නිදිය පිළිබඳව වගේම අපිට තිබෙන යම් අපේ khනිජ වර්ග මෙන්න මේ දේවල් පිළිබඳව තමයි අද තොරතුරු කතා බහ කරන්නේ. අපිත් එක්ක ඉන්නේ අද සුවිශේෂී පුද්ගලෙක් එතුමා ශ්‍රී ලංකා සබරකම විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකල්පක මහාචාර්ය චන්ද්‍රපුර කලාපවලින් යම් සුළු වෙනස්කම් ඊට මේ විරාමයක් වෙනුවෙන් අපි අපේ වැඩසටහනේ අපේ වගේ රටක ප්‍රධාන ආහාරය බත්. හැබැයි උතුරු ඇමරිකාව හෝ යුරෝපා රටක හෝ රුසියාව වගේ රටක ප්‍රධාන ආහාරය මස්. සමහර රටවල අල. අප්‍රිකානු රටවල විශේෂයෙන් අල වර්ග. එතකොට සුළු සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එහෙත් සාමාන්‍ය මට්ටමින් ගත්තොත් ඔය ලෝක සෞඛ්‍ය සංවිධානය හා අපගේ තියෙන වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් නිරෝගී පුද්ගලයෙකු සඳහා ළමුන් සඳහා වැඩිහිටි ඊට පස්සේ තරුණ ඊට පස්සේ ගර්භණී මාතාවන් සහ නියමිත සමබල ආහාර වේල කඩංග යුතු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, ප්‍රෝටීන් ප්‍රමාණය, මේදය, විටමින් සහ විශේෂයෙන්ම ඔය අපි කතා කරන්න මොන මාතෘකාවක් යකඩ khනිජ වර්ග. මොකද ඇනීමියාව එහෙම නැත්නම් රක්තහීනතාව ඉතා සුලභ තත්ත්වයක් අපේ රටේ. කියන්නේ රුධිරයේ රතුවිතුරාණු අඩුවීම. හිමොග්ලොබින් වර්ණකයේ සාධන යකඩ උණතාවය. ඉතින් ඒක නිසා ඕවා නියමිත ප්‍රමාණයට අඩුවීම තමයි ප්‍රධාන. දැන් යකඩ අඩු වුණා කියලා දැන් ඔය කතා කරන නිසා මම ඒ මාතෘකාව එකපාරට වෙනවා යකඩ අඩු වුණා කියලා යකඩ පෙතිගන්න එක නෙමෙයි කරන්න ඕනේ. ක්‍රමානුකූලව තමාගේ ආහාර වේලේ යකඩ වැඩිපුර අඩංගු ආහාර ගන්න එකයි කරන්න තියෙන්නේ. ඉතින් යකඩ අඩංගු වෙන ප්‍රධාන වශයෙන් මස් මාළු වල. දැන් කියයි නිවිති වල ඔය නිවිති වල ඔය කියන තරම් යකඩ ප්‍රමාණයක් නැහැ ඇත්තටම. නිවිති වල කියන තරම් යකඩ ප්‍රමාණයක් නැහැ. ඒ නිසා නිවිතිම කාලා හරියන්නේ නැහැ. කංකුම් වල හොඳ යකඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ අර අවශ්‍ය ප්‍රමාණයට දැන් බත් කොහොමත් අපි කරන කාබෝහයිඩ්‍රේට් එක අපිට අවශ්‍ය විශේෂයෙන්ම ඌව පළාතේ ජනතාව වෙන්නේ ඔබගේ ආහාර වේලේ නියමිත ප්‍රෝටීන ප්‍රමාණය ලබා ගන්න ඕනේ. ඔබට තියෙන ප්‍රධානම ගැටලුව ප්‍රෝටීන. ඔබ විශේෂයෙන්ම ඌව පළාත් ජනතාව ප්‍රෝටීන ප්‍රභවයන් කෙරෙහි දක්වන අවධානය ඉතා අඩුයි. ඔබ මස්ම කන්න ඕනේ නැහැ ප්‍රෝටීන ගන්න. ඔබට මාළු කන්න. මම හැම වෙලේම කියන්නේ මාළු කන ප්‍රමාණය වැඩි කරන්න. දැන් පැතුම් අහන්න පුළුවන් ඇයි මේ මාළු විතරක් කන්න කියන්නේ. අපි බලමුකෝ. ඔබ මස් කනවා නම් බොහෝ විට මස් සඳහා සතුන් අපි කෘතිමව ඇති කරනවා. කෘතිමව ඇති කරනවා. එතකොට අන්න ව්‍යාපාරයක් කරනවා එතන අපි. ඒ ව්‍යාපාරයේදී අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි භාවිතා කරන්න පුළුවන් විවිධ ක්‍රම උපායවන්. එහිදී අපි බොහෝ විට භාවිතා කරනවා ඔය growth regulators නැත්නම් හෝමෝන වර්ග වර්ධක යාමක. ඒවයි. ඕවයින් අහිතකර ප්‍රතිඵල එන්න පුළුවන්. ඔබ දන්නවා දින 42කින් කුකුලා ලොකු කරගෙන අපි කනවා. නේ? එතකොට දැන් සාමාන්‍ය කුකුලෙක් දින 42කින් එච්චර ලොකු වෙන්නේ නැහැනේ.
හැබැයි අර බ්‍රොයිලර් කියන දර්ශය වරිගය ඒ තරමට ලොකු වෙනවා. ඒතර ඒ ලොකු වෙන්න උන්ගේ ඥාන වෙනස් කරලා මොනවා හරි ක්‍රමෝපායක් අපි භාවිතා කරලා තිනවනේ. ඇයි ඉතින් අපි ඒවට යන්නේ? හැබැයි මාළුන්ට එහෙම කරන්නේ මුහුදු මාළුන්ට එහෙම කරන්නේ නැහනේ. වැවේ මාළුන්ට එහෙම කරන්නේ නැහනේ අපි. ලොකු. ඒතර මාළු පරිභෝජනය වැඩි කිරීම කියන්නේ මොකද මාළු කියන්නේ අඩු මිලකට ලබාගත හැකි ඉතා ඉහළ ප්‍රෝටීන සංයෝගයක් මාළු කියන්නේ. ඒක නිසා තමයි මොකද මස් වලට ලොකු වේදමක් යනවා. මාළු භාවිතය වැඩි කිරීම මගින් ඔය ප්‍රෝටීන මන්ද පෝෂණය දුරු කරන්න පුළුවන්. එලෙසින්ම කාබෝහයිඩ්‍රේට් මන්ද පෝෂණය ගත්තාම අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් මන්ද පෝෂණය ඇති වෙන්නේ විශේෂයෙන්ම අර ආහාර වේල් පැන ගන්න ස්කිප් කරනවා කියන්නේ. දැන් අපි හිතමු දැන් උදේට කන්නේ මං අපි කලින් වැඩසටහන කතා කරන බ්‍රේක්ෆාස්ට් මේ බ්‍රේකින් දි ෆාස්ට් කියන්නේ නිරාහාරව ඉන්න එක අපි බිඳින එකනේ බ්‍රේක්ෆාස්ට් කියලා කියන්නේ. ඒතර උදේ ආහාර ගොඩක්ම පාසල් ළමුන් ගන්නෙ නෑනේ අපේ. අම්මලාත් ලේසියට කරන්නේ පණිස් ගෙඩියක් හරි මොනවා හරි කෑමක් ඔතලා දෙන එක. ඒක නෙමෙයි නිවැරදි ක්‍රමේ. ඒ નિયમિત ආහාර වේල උදේ දවල් රාත්‍රී ඊට අතරමැද ස්නැක් එකක්. එහෙම නැත්නම් කෙටි ආහාරයක් අපිට කන්න පුළුවන් නම් හවසටත් විශේෂයෙන්ම වර්ධනය වෙන ළමයින්ට ඊටාම යෝග්‍යයි. ඔය තත්ත්වවලින් මග හරින්න පුළුවන්. හොඳයි මම හිතන්නේ අපිට බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. ගීතයක් අහන්න උවමනයි. අද අපි ඔබත් එක්ක කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සුලභ පෝෂණ ගැටලු කියන කාරණාව පිළිබඳව. ඔබ දන්නවා ගහකට වුණත් හරිහමං විදියට පෝෂණයක් ලැබුණොත් තමයි අපිට හොඳ අස්වැන්නක් ලැබෙන්නේ. අපිටත් කුඩා කාලේ ඉඳලම හොඳ පෝෂණයක් ලැබුණොත් විතරයි අපිට අපෙන් බලාපොරොත්තු වෙන ඉහළ කාර්යක්ෂමතාව අත් වෙන්නේ. ඒ නිසා ඒ ගැන අද අපි කතා කරමු. ඒ වගේම ඔබට මතක් කරනවා ඔබට පුළුවන් පහුගිය ගොවියරණ වැඩසටහන් YouTube එකෙන් දැන් අහන්න. යන්න YouTube එකට ගිහිල්ලා ගොවියරණ කියලා වැඩසටහන් සොයා බලන්න. පහුගිය වැඩසටහන් නැවත නැවත අහන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා අනිවාර්යයෙන්ම ඔබට මේ වැඩසටහන අහද්දී හිතේ යම් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් අපේ ලෑස්ති වෙලා ඉන්නේ. අපිට කතා කරන්න වැඩසටහනින් පස්සේ මෙන්න මේ කියන අංකෙට 072 39 77 459. ඔබට මතකයි අංකේ 072 39 77 459. එහෙමනම් ලස්සන ගීතයක් අහමු. ආයමත් අපි කතා කරමු. රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9ට ඌව ගුවන් විදුලියෙන් මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ සංගවා තබා ගමි සංගවා තබා ගමි සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා කවදාවත් නෑ තරහ වෙලා අද නෑ අද නෑ තාරකාවී අඳුරෙන් වැසී ගියේ අඳුරෙන් වැසී ගියේ මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ සංගවා තබා ගමි සංගවා තබා ගමි
සුදු වැලියට අද සැතපීලා ඝන අඳුරින් ලෝකය වැසිලා සුදු වැලියට අද සැතපීලා ඝන අඳුරින් ලෝකය වැසිලා ඉවසා ගන්නේ කෙලෙස දොමා යලි යලි නෑ ආයේ එන්නේ වෙනදා වගේ සදා වෙනදා වගේ සදා මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙලෙස හෝ වේදනාවෝ සංගවා තබා ගමි සංගවා තබා ගමි සංගවා තබා ගමි සංගවා තබා ගමි රංගෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9ට ඌව ගුවන් විදුලියෙන් ලස්සන ගීතයක් අහලා අපි අයමත් කතා බහට යමු වෙන සූදානම් වෙන වෙලාව. අද අපි මිතුරුනි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ සුලභ පෝෂණ ගැටලු කියන කාරණාව පිළිබඳව. අපිත් එක්ක ඉන්නේ ශ්‍රී ලංකා සබරකම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ එහිම අංශ ප්‍රධාන චන්දික නිරෝෂන් ජයසූරිය මහත්මයා. හරි චන්දික මහත්මයා මේ ඉරාමයට යන්න කලින් අපි කතා කරා මස් එහෙම නැත්නම් මේ මාළු ආශ්‍රිත ආහාර පරිභෝජනය කරන එක තමයි ප්‍රෝටීන මන්ද පෝෂණයට තියෙන උත්තරයක් කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මස් මාළු කන්නේ නැති එහෙම නැත්නම් මේ නිර්මාංශික කෙනෙක්. එතකොට අපිට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද කියලා? ඔව් ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඇත්තට නිර්මාංශ කට්ටියට කියන්න තියෙන්නේ ඔබ නිර්මාංශ වුණාට අපිට ගැටලුවක් නැහැ. ඇත්තටම ගැටලුවක් කියන ඔබට තමයි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබට අවශ්‍ය ප්‍රෝටීන ටික අනිවාර්යයෙන්ම ඔබ ලබා ගත යුතුයි. ඒකට ඔබට ශාක ද්‍රව්‍ය මත යැපෙන්න වෙනවා. එහිදී අපිට කරන්න පුළුවන් ඔය සෝයා වර්ග. ඊට බෝංචි ඇට ගන්න පුළුවන්. ඇට කියන්නේ ඇත්තටම ලංකාවේ වෙලද පුළුවන් අතනට පිටරට වලින් යන නිෂ්පාදන බෝංචි ඇට විතරක් තියෙන ඒවා තියෙනවා. ඒකට බෝංචි ඇට ආහාරයට ගන්න පුළුවන්. එවැනි කියන්නේ කඩල ගන්න පුළුවන්. මයිසූර් පරිප්පු ගන්න පුළුවන්. මුං ඇට කුරක්කන් ඒ වගේ ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් තමාගේ ආහාර වේලට යොදා ගැනීම තුළින් භාවිතය තුළින් අර ප්‍රෝටීන අවශ්‍යතාවය 100%ක් නොවුනත් මම ආයෙ කියනවා ප්‍රෝටීන අවශ්‍යතාවය 100%ක් නොවුනත් සෑහෙන ප්‍රමාණයක් ඔබට සපුරා ගන්න පුළුවන්. දැන් පැතුම් ටීලා ගෙන ප්‍රශ්නේ ඇයි 100%ක් කරන්න බැරි. ඔබ දැනගත යුතුයි අසන්නනේ සමහර ප්‍රෝටීන වර්ග තියෙනවා අනිවාර්යෙන්ම මාංශ ජනක මේ ආහාර වලින් පමණ ඒ කියන්නේ බිත්තර, මස්, මාළු ඒ වගේ මේ ආහාර වලින් පමණ එවැනි ඇමයිනෝ අම්ල ඇත්තට ප්‍රෝටීන මේ ඇමයිනෝ අම්ල ලබා ගත හැකි වන්නේ. අත්‍යවශ්‍ය ඇමයිනෝ. ඔව් අත්‍යවශ්‍ය ඇමයිනෝ බහුතරයක් අඩංගු වෙන්නේ මාංශ ආහාරවල. එහෙත් අර ඔබගේ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලබා ගන්න මේ ඔය මං කිව්වාගේ මේ ශාක ප්‍රෝටීන භාවිතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගමුකෝ. ඒ දවස්වල දැන් ඌව පළාතේ ඔබට අපේ මුතුන් මිත්තන් ගැන කතා කරද්දී මාළු තිබුණාද? නැහැ. හැබැයි ඔවුන් මස් තිබුණානේ. මස් කියන්නේ මේ පාම් වල මේ මොකද්ද? ඌරු මස්, බොයිලර් කුකුල් මස් ඒවා නෙමෙයි තිබුණේ. ඔවුන්ට දඩ මස් තිබුණා. ඊට අමතරව එළුව වගේ කියන්නේ සමාජයේ ජීවත් වෙන වටපිටාවේ ඊට පහසුවෙන් ඇති කළ හැකි සතුන්ගේ මස් ඔවුන්ට තිබුණා. එහින් ඔවුන් ප්‍රෝටීන අවස්ථාව සපුරගත්තා. නැත්තම් කොහොමද අපේ කට්ටිය ගල් පෙරළුවේ ඌව වෙල්හස්සේදී කොහොමද සමූහ ඝාතනය කරලා දැන් මේ අර හමුදාවක් ඒ ශක්තිය කොහෙන්ද? දැන් එතකොට ඒගොල්ලෝ එහෙනම් ප්‍රෝටීන මන්ද පෝෂණය තියෙන්නේ නැහැ. ඒ කාලේ මේ ෆ්‍රීසර් ටක් තිබුණාද? ශීතාකාර සහිත ලොරි තිබුණාද මාළු ප්‍රවාහනය කරන්න? නැහැ. ඔච්චර දියුණු තාක්ෂණයක් තිබුණේ නැහැ. හැබැයි අපි දන්නවා අපේ පරණ කුෂිකර්මාන්තය තුල තිබුණා මනා කලමනාකාරීත්වයක්. වැවේ ජලය නියමාකාර ලෙස බෙදා දුන්නා. වෙල් විදානේ තමයි ওই වැඩේ කරේ. ඊට පස්සේ කුඹුරු කරා වැවේ මාළු ටික අල්ලලා හැමෝටම සමසේ බෙදා දුන්නා.
එතකොට ඒ ප්‍රෝටීන් අවස්ථාව උන් සපුරගත්තා. ඒ දඩමස් මේ තිබුණලට ඒකත් බෙදුවා. තියාගත්තේ නැහැ. ඒ ෆ්‍රිජ් තිබුණ නැහැනේ. වෙලාවට ශීත කරන තිබුණ නැහැ ඒ කාලේ. එතකොට ඔය අපේ ඌවේ ජනතාවට කොහොමද ඔය මහා පුදුමාකාර ශක්තියක් ආවේ? ඕන් අනිවාර්යයෙන්ම යම්කිසි ප්‍රමාණයකට මාංශ අවුන්ගේ ආහාරය ලබා ගත්ත වැඩිපුරම ගත්තේ ධාන්‍ය ආහාර. මොනවද? කුරක්කන්. මේ කුරක්කන්, මෙනේරි, මේ ඊට පස්සේ ඔය පරිප්පු. දැන් පරිප්පු ගුවාම දැන් පැතුම් රිතේ පරිප්පු තියෙන ඉන්දියාවේ. වෙන නෑ. මෙහි බෙලිහුල් ඔය ප්‍රදේශයේත් පරිප්පු තියෙනවා. පරිප්පු ගස් තියෙනවා. ඔබ දිනක මාත් එක පැමිණියොතින් මම S2ටම පරිප්පු දැකලා තියෙනවා. මේ අපේ විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රදේශයේ පරිප්පු ගස් 10ත් 15ක් අතර ප්‍රමාණයක් තියෙනවා. බෙලිහුල්ලේ ග්‍රාම සේවා වසම තුල. මම හිතා මේ වගකීමෙන් ප්‍රකාශ කරන්නේ මම දැකලා තියෙනවා. මම ඒවා හපලා කාලක් තියෙනවා. මේ ගිහිල්ලා ඒ ගස් බලන්නත් ගිහිලා තියෙනවා. මේ හදාගන්න පුළුවන්. මේ දේශගුණේ හැදෙනවා ඒ ගස්. ඉතින් මම කියන්නේ ඊට පස්සේ ඔය ඔවුන්ගේ ඒ ශක්තියට තව හේතුවක් ප්‍රෝටීනව අමතරව ඔවුන් ඔය අනිවාර්යෙන් තමාගේ ආහාරයට පලා මැල්ලුමක් මොනියම්මෝ මැල්ලුමක් යොදාගත්තා ආහාරය සඳහා. ඉතින් ඒක තමයි ප්‍රධානම දේ. එතකොට මම කියන්නේ මස්ම කන්න ඕනේ නැහැ, මාළුම කන්න ඕනේ නැහැ. හැබැයි ඔබගේ සියලුම ප්‍රෝටීන අවශ්‍යතාවය ශාක වලින් නම් ලබා ගන්න බෑ. නමුත් බහුතරයක් සම්පූර්ණ කරගන්න හැකියාවක් තිබෙනවා. සම්පූර්ණ කරගන්න හැකියාවක් තියෙනවා. හොඳයි. දැන් මාළු ගැන කතා කරපුවල දැන් මේ මාළු පිළියෙල කරනකොට වැඩිපුර අර හොදි සහිත වෙන්න පිළියෙල කරන්න එපා කියලා අපි අහලා තියෙනවා. ඇයි මෙහෙම කරන එක තුල තියෙනවද මොකක් හරි ප්‍රශ්න? ඔව් ඇත්තටම දැන් අර අපි අර කලින් වර්ෂානක ප්‍රකාශ කර ආසන්නනේ ඔබට මතක ඇති සමහර විට අර ප්‍රධාන ප්‍රෝටීන් කාණ්ඩ තුනක් තියෙනවා කියවනේ. තන්තුමය ප්‍රෝටීන් තියෙනවා කිව්වා. සම්බන්ධක පටක ප්‍රෝටීන් තියෙනවා. ඔන්න ඉතිරි කාණ්ඩේ. අර සාකෝප්ලාස්මීය ප්‍රෝටීන. ඔය සාකෝප්ලාස්මීය ප්‍රෝටීන කියනකොට ජලයේ ද්‍රව්‍යයි. එතකොට ඔබ හොදි ගොඩක් හදලා ඔය හොද්ද ආහාරයට ගන්න නැත්නම් අර සාකෝප්ලාස්මීය ප්‍රෝටීන් ටික ජලයත් සමග මේ ද්‍රාවණයට ඇවිල්ලා ඉතින් ආහාරයට නොගත්තදී මොකද අපතේ යාමක් වෙන්නේ. ඉතින් වටිනා ප්‍රෝටීන ටිකක් අපතේ හරිනවා. ඇත්තට මේකයි අර හොදි ගොඩක් හදන්න එපා කියන්නේ. ඒකනේ අපේ මුතුන් මිත්තෝ මාළු ඇඹුල් තියල් හැදුවේ. මාළු ඇඹුල් තියල් වල හොදි නෑනේ පැතුම්. මාළු ඇඹුල් තියල් වල හොදි නැහැ. එතකොට සියලුම ප්‍රෝටීන ටික ඉතා මොකද ඒ කාලේ මාළු කියන්නේ ඊටාම මේ සුලභ දෙයක් නෙමෙයි ඇත්තටම. මේ ගොඩක් කටේ ගොඩක් මැද රටවල උඩ රටට මාළු කියන්නේ සුලභ දෙයක් නෙමෙයි. ඕන් අර පහත රටේ ඉන්නේ නෑදෑයෝ ටික මාළු ඇඹුල් තියල් කරලා තමයි උඩ රටට නෑදෑයන්ට ගිහින් දුන්නේ. එහිදී ඒ පෝෂක පදාර්ථ ආරක්ෂා කර ගැනීමත් ඊටා මනා රසයකුත් ලබා ගැනීමට ඔවුන් ඒ උපක්‍රම භාවිතා කළා. හොඳයි. දැන් අපි මන්ද පෝෂණය ගැන කතා බහ කරමින් සිටියේ. දැන් මන්ද පෝෂණය වළක්වා ගන්න අපි මොනවද කරන්න ඕනේ? කුඩා දරුවාගේ ඉඳලා මම හිතන්නේ මේ කාරණාවට අපේ අම්මලගේ ඉඳලා අවධානය යොමු වෙන්න ඕනි. මොකක්ද කරන්න ඕනි මන්ද පෝෂණ තත්ත්වය වළක්වා ගන්න? පළමුව කරන්න ඕනේ ගෙදර වැඩිහිටියන්ගේ අලස ගති නැති කරගන්න ඕනේ. මුල් මේක. ඒ කිව්වේ මොකද්ද? ඔබ කාර්යක්ෂමව ඔබගේ එදිනෙදා වැඩ කටයුතු කළමනාකරණය කරගනිමින් පුළුවන් හැම විටම ආහාර ගෙදර පිසින්න ඕනේ. එම ආහාර පිසීමේ ක්‍රියාවලිය සඳහා සක්‍රියව පවුලේ සියලු දෙනාම දායක කරගන්න ඕනේ. එතකොට ආහාර පිසින්න නම් ආහාර ලබා ගන්න ඕනේ. ඔබ ක්‍රමානුකූලව ඔබගේ වටපිටාවේ ගෙවැත්තේ හැකි පමණ වගාව කරගනිමින් අර අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුළුවන් තරම් තමාගේ වත්තපිටියෙන් හොයාගන්න පෙළඹෙන්න ඕනේ. ඔන්න එක්සර්සයිසස් හම්බ වෙනවා. වගාව කියන්නේ විලැජ්ජාවට දෙයක් නෙමෙයි. ඒක තමයි අපේ වගා ඩම්බරේ මං හිතන්නේ. ආඩම්බරය. ඇත්තටම ගෙදරක එන කෙනෙක්ට පෙන්වන්න පුළුවන් නම් මෙන්න මගේ මිරිස් ගහ. මෙන්න මගේ කතුරුරුංග පැලේ. ඔයත් කොළ ටිකක් අඩන් යන්න යනකොට කොච්චර ආඩම්බරයක් හිතට දැනෙනවද? ඊට පස්සේ හැම වෙලේම නැවුම් ආහාර එළවලු පළතුරු ආහාරයට පුළුවන් තරම් ගන්න ඕනේ. මම හැම වෙලේම කියන පිටි කෑම වලින් පුළුවන් තරම් අත්මිදිලා මම අර කලින් දවසකත් කිව්වා හෝල් ග්‍රේන් ෆ්ලා කියලා එකක් තියෙනවා. සම්පූර්ණම කුඩු කරන ලද තිරිඟු ඇට වලින් ඒ පිටි නම් ගොඩක්ම ගුණයි. හැබැයි ඔය අපි ගන්න ඔය තිරිඟු පිටි නෙමෙයි. ගොඩක් ගණන් සමහර රුපියල් 195ක් විතර වෙනවා ඒ පිටි පැකට් එකක් කිලෝ එකක්. ගොඩක් ඉතා විශාල වියදමක් දරන්න වෙනවා. ඒ පිටි වලින් රොටි වගේ දෙයක් කෑවට කමක් නැහැ. ඊට අමතරව ප්‍රධානම දේ ආහාරයට බත් ගන්න.
හාල් සහල් වලින් බත් හදාගන්න. එයට එකතු කරගන්න අනිවාර්යයෙන්ම මාංශ ජනකද එක බිත්තරයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මාළු කෑල්ලක් වෙන්න පුළුවන්. මස් කෑල්ල නැත්නම් කරවල ටිකක් එකතු කරගන්න. එහෙමත් බැරි නම් අපිට එකතු කරගන්න පුළුවන් රස කරන ලද ඔය අපි දන්නවනේ මුං යට කබලේ බැදලා අර හැදුවාම මේ හරිම රහක්නේ පරිප්පුව තියෙන මුං යට පරිප්පු. එහෙම හදාගන්න පුළුවන්. දැන් අපිට පරිප්පු ටිකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් කඩල පරිප්පු. ඊට පස්සේ කුරහන් වලින් අපිට බත් එක කන්න බැරි වුණත් අපිට කුරහන් වලින් හදන අපිට මේ මොනවද හැලපු කන්න පුළුවන් හවසකට. අන්න ඒ වගේ දේ. ඊට පස්සේ පලා මැල්ලමක් අනිවාර්යයෙන්ම ඔබ යොදා ගන්න. කීමට කියනවා ගොටුකල කාලා අඹ ගහක් යට ඉඳලා හිටියත් සනීපයි කියලා ඇඟට. ඒ කියන්නේ ගොටුකල කියන්නේ ස්මරණ ශක්තිය වැඩි කරන්න ඉතාම හොඳ ආයුර්වේද ඖෂධයක්. ගොටුකල. ඉතින් ගොටුකල කඩෙන් ගන්න එපා ගෘහණියනි. ඔබ ගොටුකල ටික වවා ගන්න ගෙදර. මේ ඔය වෙන තනකොළ ඉන්දෙන එක වලක් නවත්තගෙන ගෙමිදුල අලංකාරය සඳහා හෝටිකල්චර් කරන්න ගොටුකල ඉඳන්න ගෙදර. ගොටුකල වලින් මේ ගොටුකල වලින් ගෙදර ලස්සන කරගන්න මුළු තෙන්ගේ වීදම අඩු කරගන්න. ඊට අමතරව අනිවාර්යයෙන්ම නැවුම් එළවලු යොදා ගන්න. එළවලු තැම්බීමේදී අර අධික ලෙස තම්බන්න එපා. ඒ කියන්නේ කරමූඩිය අර පියන ඇර එළවලු තම්බන්න. එමගින් ඊට පෝෂක පදාර්ථයෙන් වැඩි පෝෂක කොටස් විනාශ වී යාම වළක්වා ගන්න පුළුවන් අධික උෂ්ණත්වය නිසා. ඒ වගේම අනවශ්‍ය ඒ කියන්නේ අපි හිතමු ආහාර වේල් මගහැර ආහාර ගන්න එක තියෙනවනේ ස්කිපින් කියන එක. ඒක නවත්ත ගන්න ඕනේ. ඒ කියන්නේ අපි උදේ කන්නේ නැහැ. දවල් 3 මාල්ට විතර කනවා ලොකු කෑම එකක්. නැත්තම් දවල්ට කන්නේ මහන්සිලා 6 මාට 4 විතර අර කතාවකුත් බලන ගමන් ඉතින් කතාව තීනකල් බත් එක කන්න එපා පැතුම්. ඒක නිසා වැඩිපුර කනවා. එතකොට ඊට පස්සේ රැයට කිසිම මේ අපි ශරීර වේසල කිසිම වැඩක් කරන්නේ නැහැ. අවසානයේ මොකද්ද වෙන්නේ? ඔන්න අධික ස්ථූලතාවය. අර දේහ ස්කන්ධ දාශකයේ අපේ නැති වෙනවා. නියම තියෙන ප්‍රමාණය නැති වෙලා යනවා. එහින් වෙන්නේ අනර්ථයක්මයි ඔබට. ඒක නිසා මං කිව්වා වගේ කාබෝහයිඩ්‍රේට් මේ ලබා දෙන ආහාරයක් ගන්න ඕනේ. ප්‍රෝටීන් ලබා දෙන එකක් ශාකෝ හෝ ශාක වෙන්න පුළුවන්. නැත්නම් සත්ව ප්‍රෝටීනයක් වෙන්න පුළුවන්. ඊට අමතරව එළවලු ඊට අමතරව මොනවද අපි කිව්වා වගේ පලා වර්ගයක් අනිවාර්යයෙන්ම ගන්න. මොකද පලාවල තියෙනවා තන්තු. ඔය තන්තු ඊටාම වැදගත් ශරීරයේ ඇතිවිය හැකි ඔය අපි කියනවා පිළිකා තත්ත්ව. ඒ කියන්නේ මහාන්ත්‍රය අන්ත්‍රවල පිළිකා තත්ත්ව මගහර ගැනීම තන්තු ඊටාම වැදගත්. එහෙම කරනවා නම් ඒ වගේම අර එළවලු ටික ගෙදර වවනවා කියන උදේ හවස වතුර දාන්න ඕනේ. ඒක සත ගන්න වෙනවා. එතකොට ව්‍යායාම ලැබෙනවා. මං කෝ උයන වැඩේට ගෙදර ඔක්කොම එකතු කරගන්න. පුතාට කියන පොල් ගාන ලුණු සුද්ධ කරන්න. තාත්තට පුළුවන් නම් එළවලු ටික කපලා දෙන්න කියන. අම්මා මැටි හට්ටිය හොදන්න. අපි ඒ වගේම අර අපි මැටි වලට පුරුදු දෙමු. අපේ මුතුන් මිත්තෝ ආච්චිලා කවදාකවත් ඇලුමිනියම් හට්ටිය වල ඉුවේ නැහැ නේ පැතුම්. මැටි හට්ටිය එව්වේ. දැන් ඇලුමිනියම් මේ උපකරණ භාවිත කිරීමේ තියෙන මොකක්ද තියෙන අවශ්‍ය? ඔව් ඇත්තටම ඇලුමිනියම් වල සමහර ඒවා තියෙනවා බාල ඇලුමිනියම් වලින් හදන උපකරණ. අර බාල බඩුවේ හිලක් තියෙනවා කියලා සිංහල කියමනක් තියෙනවානේ. ඒ වගේ තමයි අර ඔක්සයිඩ් පටලයක් හැදෙනවා ඇලුමිනියම් වල. ප්‍රතික්‍රියාකාර දෙකක් වෙන්න පුළුවන් උණු ජලය සහ සිසිල් ජලය. එතකොට ඒ ඔක්සයිඩ් සමහර ලාවට ආහාර වලට යන්න පුළුවන්. එතකොට විස වෙන්න පුළුවන්. එම නිසා ඇලුමිනියම් වලට වඩා හොඳ තමයි අර මල නොබැදෙන වානේ වලින් හදන භාජන. ඔය මොකක්වත් ඕනේ. ඒවා ගණන් වැඩි. මැටි හට්ටි අපි කෑම ඔයමුකෝ. අපිට පුරුදු වෙන්නේ. දැන් ගෑස් එක එතකොට කියන්න පුළුවන් අපෝ ගෑස් වැඩිපුර යනවා. ඉතින් ගෑස් වැඩිපුර ගියත් කමන්නේ නැහැ නිරෝගීව ඉඳලා. ඒක නිසා මැටි හට්ටියේ කෑම විතර අම්මට ඒක හොදන්න පුළුවන්. තාත්තට එළවලු ටික කපන්න පුළුවන්. එතකොට පුතා පොල් ටික ගන්නවා. දුව ලුණු සුද්ධ කරයි. එතකොට බලන්න කොච්චර එකමුතුවක් එනවද? ගෙදර හැමෝම උයන්න දායක වෙලා තිනවා. ඒ නිසා එම ආහාර ගොඩක් රස වෙනවා. කම කරනවා නම් ඔය තත්ත්ව ගොඩක් මග අරගන්න පුළුවන්. දැන් අපි මේ කාරණේ කලිනුත් කතා කරන්නේ ප්‍රතිශක්තියට කොහොමද අපේ මේ ආහාර රටාව බලපාන්නේ? නිසි පෝෂණයක් නොලැබීමෙන් ප්‍රතිශක්තියට මොන වගේ බලපෑමක්ද තියෙන්න පුළුවන්? නිසි පෝෂණය නොලැබීම නිසා ශරීර වර්ධනය නියමාකාරව සිදු වෙන්නේ නැහැ. ශරීර වර්ධනය නියමාකාරව සිදු නොවන විට මොකද්ද වෙන්නේ? ශරීරයේ යම් අවයව නියමාකාර ලෙස හැදෙන්නේ නැහැ. එතකොට අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය විශේෂම ප්‍රෝටීන වර්ග ප්‍රතිදේහ හදන්න එපා. ප්‍රතිදේහය තමයි ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලේ පාදම වෙන්නේ.
ෆවුන්ඩේෂන් එක වෙන්නේ. එතකොට ඒ ප්‍රතිදේහය හදන්න අවශ්‍ය වෙන පෝෂක පදාර්ථ නියමාකාර ලෙස හැදෙන්නේ නැත්නම් ශරීරයේ ශක්තිමත් වෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. පොඩ්ඩක් වැස්සේ තෙමෙන්න බෑ, හෙම්බිරිසාව හැදෙනවා. කිසි දෙයක් දරා ගන්න බෑ. දුවිලි පාරා ගියොතින් හචින් යන්න ගන්නවා. ගොඩාක් හචින් යනවා. ඊට පස්සේ හවස් වෙද්දි හොඳටම අමාරු වෙනවා. ඒකට හේතුව ශරීරය තුළ මනා ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය නොවීම. එසේ වර්ධනය නොවෙන්න හේතුවක් වෙන්න පුළුවන් අර නිසි පෝෂණය නිසි කල නොලැබීම. එහෙම නිසාම තමයි ඔය පාසල් යන වයසේ දරුවන්ට උදේ ආහාර වේල අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වන්නේ නැවුම් ආහාර. පිරිසිදු ආහාර, පෝෂක ගුණයෙන් ඉහළ ආහාර. පෝෂක ගුණයෙන් ඉහළ ආහාර කියන්නේ පිසු මස් නෙමෙයි. සමබල ආහාරයක්. පෝෂක ගුණයෙන් ඉහළ ආහාරයේ පෝෂක ගුණයෙන් ඉහළ සමබල ආහාර වේලක් ලබා දිය යුතුයි. හොඳයි. දැන් මේ අපේ ගෘහණියන්ට විතරක් නෙවෙයි අපේ බොහොමයක් ශ්‍රාවකයන්ට තියෙන සුලභ ගැටලු කිහිපයක් අපි විසඳා ගන්න උත්සාහ කරනවා මේ ඉදිරි කාලය තුල. දැන් මේ පලා පිසීමේදී පලාවල තියෙන විටමින එහෙම නැත්නම් වෙනත් මේ පෝෂණීය සංඝටක සුරක්ෂිත වෙන විදිහට හරියට කොහොමද පලා වර්ග පිසගන්නේ? ඔව් දැන් පලා කිව්ව ගමන්ම අපි දැනගත යුතුයි අපි මේ පලා ගන්නෙ මොකටද? අපේ ඛනිජ සහ විටමින් අවශ්‍යතාව සපුර ගන්න. විටමින් වර්ග කාණ්ඩ දෙකයි ප්‍රධාන වලට. ජලයේ දියවන සහ මේදේ දියවෙන. මේදේ දියවන කාණ්ඩයට කඩේ කියලා කියන්න පුළුවන්. විටමින් K, විටමින් A, විටමින් D සහ විටමින් E. ජලයේ දියවෙන ඒවා තමයි B සහ C. එතකොට ඔය පලා කොළ විශේෂයෙන්ම විටමින් B සහ C වලින් අනුුණයි. එම නිසා එතකොට ජලයේ දියවෙනවා කියලා කිව්වා. එහෙමනම් අර කැපීමෙන් මොකද කරලා දෙන්නේ? ශේෂ්ඨ ඵලය වැඩි කරලා. පරිමාවට සාපේක්ෂව ශේෂ්ඨ ඵලය කුඩා වෙන්න වැඩි වෙනවා. එතකොට කොයි වෙලාවකවත් පලා හොදන්න හොඳ නෑ කපලා. මුලින්ම කරන්න ඕනේ පලා ටික සුද්ධ කරගන්නවා. ඊට පස්සේ හොඳින් ජලයේ සෝදනවා. ඊට පස්සේ තමයි පලා කපන්න ඕනේ. පලා කපලා අපි මැටි හට්ටියක දාලා ඕක අර අපි කියන්නේ පලා මැල්ලුමක් නැදන් පොල් ටිකක් අලවම් කරන්න පුළුවන්. අවශ්‍ය පදමඩ ලුණු දාගෙන මේ රතු ලුණු එහෙම දාන්න පුළුවන්. අර හට්ටිය ඇරලා ඕනේ තම්බන්න. ඇයි හට්ටිය ඇරලා තම්බන්න කියන්නේ? අර මේ පියනකින් වැහුවාම මොකද වෙන්නේ? අර අභ්‍යන්තර පීඩනයත් පොඩ්ඩක් වැඩි වෙනවනේ. අර හුමාලේ උඩට පිට වෙන්නේ නැහැ. ඒකට පීඩනය වැඩි. ඔබ දන්නවා දැන් අර පීඩනය සහ උෂ්ණතාවයට සම්බන්ධයක් තියෙනවනේ. දැන් ඔබ දන්නවා දැන් එවරස් කන්දේ වගේ තැනක ජලය නටන්නේ වෙන උෂ්ණත්වයක. 100 නටන්නේ අපේ 100 නෙමෙයි ජලය නටන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක ජලය නටනවා. ඒක නිසා අර වැඩි උෂ්ණත්වයක් හමුවේ විනාශ වෙන්න පුළුවන් පෝෂක පදාර්ථ විනාශ වීම වළක්වා ගන්න තමයි අපි අර පියන ඇරලා මේ එළවලු මේ මොකද්ද කොළ මැල්ලුම ඇත්තටම තඹ ගන්න ඕන පිස ගන්න ඕන. ඊට පස්සේ දෙහි වගේ දෙයක් එකතු කරනවා නම් අනිවාර්යෙන්ම මැල්ලුම් හටිය බාලා තමයි දෙහි ටික එකතු කරගන්න ඕන. ඇඹුල් එකතු කරන්න ඕන. කිසිම ආහාරයකට ඇඹුල් එකතු කරන්න එපා. ලිප මත තියාගෙන. කොට විටමින් C අනිවාර්යයෙන්ම විනාශ වෙනවා අධික උෂ්ණත්වය හැමෙ. අනෙක් ප්‍රශ්නය තමයි සුලභව අපේ ගෘහණියන්ටත් ශ්‍රාවකීන්ටත් තියෙන දැන් මේ නිවුඩු සහල් තිබෙනවනේ. මෙන්න මේකේ කුරුට්ට ආරක්ෂා වෙන විදිහට කොහොමද පිසගන්නේ? එහි තියෙන පෝෂණයේ ආරක්ෂා වෙන විදිහට මේක කොහොමද පිසගන්නේ? ඔව් නිවුඩු සහල් ගත්තාම ඉතින් ඇත්තටම නිවුඩු සහල් ප්‍රධාන වශයෙන්ම තියෙන එක තමයි ওই සයනකොබැලමින් කියන විටමින් B12. ඒක ඉතාම වැදගත්. ඇත්තටම රතු රුධිරාණු සංශ්ලේෂණයට ඉතා වැදගත් වෙනවා. සයනකොබැලමින් ආරක්ෂා කරගන්න ඉතින් අනවශ්‍ය විදිහට සේදීමෙන් වළකීම තමයි ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ. මොකද ඒ වගේම අර හාල් මෝලකින් ගන්නව නම් අර ගොඩක්ම ඔය නිවුඩ් අහක් කරනවා. හාල් පොලිෂ් කරනවා කියලා දෙයක් කරනවා. ඒ පොලිෂ් කිරීම අනවශ්‍ය ලෙස නොකර අනවශ්‍ය ලෙස සේදීමකට ලක් නොකර පිසගත්තොත් ඔය නිවුඩ් ආරක්ෂා කරගන්න පුළුවන්. ඇත්තට ඒ නිවුඩ් කණේක ඇඟට ඉතාම ගුණයක් ඒකේ තන්තුත් සෑහෙන අඩංගු වෙන නිසා. අතිපෝෂණය ගැන අපි ටිකක් කතා කරා. ටිකක් විස්තරාත්මකව අඳුරා ගනිමු. චන්දික මහත්මයා මොකක්ද අතිපෝෂණ තත්ත්වයක් කියලා කියන්නේ? ඔව් අතිපෝෂණය කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා පෝෂණය ලැබීමනේ. එහෙම නැත්නම් ආහාර වේලක තිබිය යුතු පෝෂක පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබීම තමයි අතිපෝෂණය වැඩි වෙන්නේ. එහිදී ඉතා විශාල ස්තුල ශරීරය ඇති වෙන්න පුළුවන්. ඔබ දැකලාද අර සමහර ක්‍රීඩා හැම අර සුමෝ වගේ ක්‍රීඩාවල ඒ කට්ටිය කියන්නේ මේ කියන්නේ
ඇත්තටම ඉතින් අපි කැමති දේවල්ගේ ඇඟක් තියාගෙන එතන බස් එකක ගියොත් ටිකට් දෙකක් ගන්න වෙයි. දැන් ඒ වගේ තත්යකට ඇති වෙන එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඒ විශේෂ මස් වගේ જાති. මස් නාගරිකව බොහෝ වෙලාවට අපි දකිනවා මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂෙම මේ බොහොම ස්ථූල ශරීර සහිතව ජීවත් වෙන ආකාරය. ඒකට හේතුව තමයි ඇත්තටම අර ෆාස්ට් ෆුඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ යන ගමන් ෂණික ආහාර යන ගමන් කාර් එකේ යන ගමන් කනවා. ඒ කියන්නේ කතා කරන ගමන් කරන ඔය ෆාස්ට් ෆුඩ්ස් වල තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක්ම තෙල් වලින් තමයි පිසින්නේ. ඊට අමතරව මාංශ කොටසකුත් තියෙනවා. ඒතර අනවශ්‍ය ප්‍රමාණයකට කැලරි මේදය ලෙස හෝ කාබෝහයිඩ්‍රේට් ලෙස ඇඟට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඒ අය කරන්නේ මොකද්ද? අර වාඩි වෙලා කරන රස්සා. පුටුවක වාඩි වෙලා උදේ 8:04 පුටුවක වාඩිලා කරන රස්සා. ඒතකොට එහිදී වෙන්නේ මොකද? අර ඇඟට ගත්ත මේ ලොකු කැලරි ප්‍රමාණය දහනය වෙන්නේ නැහැ. එහිදී ඔවුන්ගේ ශරීරය තුළ ඒවා තැම්පත් වෙනවා. ඊට අමතරව වෙන්න පුළුවන් ඔය සමහර හෝමෝන ක්‍රියා නිසාත් වෙන්න පුළුවන්. ඔබ දන්නවා සාමාන්‍ය දරු ප්‍රසූතියකට පස්සේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මාතාවන් සෑහෙන මහත් වෙනවා. ඊට පස්සේ ඔය සමාන හෝමෝනත් සමහර අය කොච්චර කන්නේ නැහැ. ඒනට සෑහෙන මහතයි. ඒක නම් හේතුව හෝමෝන ප්‍රශ්නයක්. එහිදී අනිවාර්යයෙන් මෙවැනි ප්‍රශ්න තියෙනවා නම් ඔය TSH වගේ හෝමෝන නිසා එහෙ වෙන්න පුළුවන්. එහිදී අනිවාර්යයෙන්ම ඔය ඒ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් වෙන්න පුළුවන්. එය පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ රුධිර පරීක්ෂණ තියෙනවා. ඒට අදාළ ඒ වෛද්‍ය ප්‍රතිකාර ඒ කියන්නේ තමන් ආහාරය නොගෙන අධික ලෙස මහත් වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාරات ගන්න කියලා පැතුම් අපි මේ වෙලාවේ ශ්‍රාවකයන්ට මතක් කරමු. දැන් ඔබතුමා කලිනුත් කිව්වා මේ අධිපෝෂණයට උත්තරේද ව්‍යායාම උපකරණ අලෙවි කිරීම. අපොයි නෑ. එකම පිළිතුර නැහැ. අධිපෝෂණයට එකම පිළිතුර වන්නේ තමාගේ ශරීරයේ අර බුදුහාඳුර කෝ මතද කොසල් රජතුමන්ට අනිවාර්යෙන් ආහාරයට බත් කටවල් දෙයක් ඉතිරි කරන්න කෝ මතකද? මේ කොසල් රජතුමාට අනුබාන බුදුහාමුදුර මොන තරම් විද්‍යාඥයක්ද කියලා පැතුම් ඒ කාලෙත් කියලා තියෙනවා. ඒ වගේ ඔබ යම්කිසි ඔබ ගන්න ආහාරය ඔබ දන්න ඔබට සෑහෙනවද වැඩිපුරද මදිද කියලා වැඩිපුර ගන්න ඕන හැමදාම බත් කටවල් දෙකක් හෝ තුනක් ඉසිරි කරලා ඔබගේ සුළුතලාට දෙන්න. ඊළඟ දවසේ බත් බෙදන්න යද්දී අර බත් කටවල් දෙක අඩුවෙන් බෙදා ගන්න. එය එකක්. ඊට අමතරව ඔබ ශරීරයේ වේසල වැඩ කරන්න. ඔබ සමහර වෙලාවට කාර්යාලයක සේවය කරන්න පුළුවන්. එතකොට සෙන්සුවල් දවස් දෙකේ හරි කමන්නේ. ඔබ වොෂින් මැෂින් එකට රෙදි සොදන යන්ත්‍රය රෙදි ඔබන්නේ නැතුව අතින් හොදන්න. මිරිස් කළ පාවිතයට ගන්න. කුල්ලෙන් පොලන්න. වතුර පයින්ටුවක් එහෙම උස්සන් යන්න. ඒ කියන්නේ ගෙදර වැඩ කරන සක්‍රියව මල් පැලින් දාන්න පුළුවන්. ගෙවල් අතු ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ඒ වගේ වැඩවලින් සහ අර අනවශ්‍ය පෝෂක ද්‍රව්‍ය හරියට ගැනීමෙන් විශේෂ ක්ෂණික ආහාර ගැනීමෙන් වළකීමෙන් ඔබට පුළුවන් ඔබගේ ඔය අතිපෝෂණ තත්ත්වයන් මග හරවා ගන්න. මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. වෙලාව ඉක්ම ගියත් මම හිතන්නේ අනිවාර්යෙන් ඔබතුමන්ගෙන් මේකට උත්තරේ දැනගන්න ඕමනයි. දැන් ඔය මේ පෝෂණ උන්නතාරෝග කියලා අපි හඳුන්වන්නේ. මෙන්න මේවට හේතු වෙන්නේ මොන වගේ කාරණාවන්ද සහ ඒවා වළක්වා ගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ඔව් අනිවාර්යෙන් පෝෂණ උන්නතා I think කිව්වහම ඔය ලංකාවේ නම් මන්ද පෝෂණය, අතිපෝෂණය ඊට අමතරව ඔය ඇනීමියා තත්ත්ව රක්තහීනතාවය වැනි තත්ත්ව ගොඩක් තියෙනවා. වතුකරේ ඊටාම සුලභ තත්ත්වයක් ඇනීමියා. මොකද ඔවුන්ගේ අවශ්‍ය යකඩ ප්‍රමාණය සහ ප්‍රෝටීන් ප්‍රමාණය නැහැ ආහාරවල. ගොඩක්ම රොටි වගේ ආහාර තමයි භාවිතා කරන්නේ. ඉතින් එහිදී තමාගේ ආහාර පුරුදු වෙනස් කර ගැනීමට ඔය අතර MOH ඔෆිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී මහතුරුන්ගෙන් උපදෙස් ගන්න පුළුවන්. ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් තියෙනවා. ඒ වයින් උපදෙස් ගන්න පුළුවන්. ඊට පස්සේ ගර්භණී මාතාවක් නම් අර පෞල් සෞඛ්‍ය සේවිකා මහත්මිය හෝ මෙනෙවියක් ඔබගේ නිවසට ඒගොල්ලෝගෙන් උපදෙස් ගන්න පුළුවන්. ඉතින් උපදෙස් ගත්තට වැඩක් නැහැ. ඒ උපදෙස් නියමාකාර ලෙස ඔබ පිළිපදීමත් කරන්න ඕනේ. කියන්නේ මොකක් හෝ පෝෂණ ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ගත යුතුමයි. ඉතින් හරි අන්තිමට මෙන්න මෙහෙම සමාලෝචනයක් අපි කරමුකෝ චන්දික මහත්මයා. දැන් විවිධ ආහාර පුරුදු නිසා අපිට ඇතිවෙන්න පුළුවන් සෞඛ්‍ය තත්ත්ව, සෞඛ්‍යයට ඇතිවෙන්න පුළුවන් හානිකර තත්ත්ව අපි අවසානයේට සමාලෝචනයක් කරමු අපේ ශ්‍රාවකයන්ට හඳුනා ගන්න. ඔව් ඉතින් අනිවාර්යයෙන්ම ඔය සෙලිනරි කියන කට්ටිය එක තැන සිට ඒ කියන්නේ තමන්ගේ වෘත්තියේ යෙදෙන කට්ටිය ඔය ටයිපිස්ලා ඊට පස්සේ ලිපිකරුවෝ වගේ කට්ටිය අධික ආහාර වේල ගැනීමෙන් වළකින්න ඕනේ. ඔය උදේට කන ආහාර වේල කොහොම කෑවත් දවල්ට අධික ආහාර වේල ගැනීමෙන් රැයට අධික ආහාර වේල ගැනීම වළකින්න.
ගොඩක්ම හොඳයි රැයට පුළුවන් නම් එළවලු ටිකක් තම්බලා කන්න. බිත්තරයක් එක එළවලු ටිකක් තම්බලා කන. එතකොට අර බිත්තරෙන් මේ ප්‍රෝටීන ටික හම්බ වෙනවා. එළවලු වලින් විටමින් සහ ಖನಿජ ටික හම්බ වෙනවා. ඒක තමයි ඒ වගේ ආහාර පුරුද්දකට ඒ කියන්නේ එදිනෙදා ආහාර පුරුදු වෙනස් කර ගැනීම කළා ගත යුතුමයි. එහෙම නොවුනොත් ඔබට ඇති වෙන්න පුළුවන් ප්‍රධානම දේ තමයි දියවැඩියාව. දියවැඩියාව සහ ඊට පස්සේ රුධිරයේ අනවශ්‍ය මේද ප්‍රමාණය ඉහළ නැගීම. ඊට පස්සේ භයානකම තත්ත්වය තමයි පිළිකා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔය සැකසූ ආහාර අනවශ්‍ය ලෙස භාවිතා කිරීම. කියන්නේ අවශ්‍ය ප්‍රමාණය කියන්නේ දවස් දෙකක් කෑවා කියලා ඔක මොකක්වත් වෙන්නේ නැහැ. දිගින් දිගටම මට අරව නැතුව බෑ. ඒව නැති වුණත් බත් කන්න බෑ. ඒ වගේ තත්ත්ව ඇති වෙන්න ප්‍රධාන හේතුව ඒවා අවසානයේ කෙලවර වෙන්නේ ඉතා දරුණු රෝගාබාධ වලට ලක් වීම. විශේෂයෙන්ම නරක ආහාර පුරුදු වලින් හැදෙන බෝ නොවන රෝග තමයි. විශේෂයෙන් දියවැඩියාව. ප්‍රධානම දේ දියවැඩියාව සහ ඔය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම අවසාන වශයෙන් නරකම දේ තමයි මේ දියවැඩියාව නරකයි. ඔය පිළිකා තත්ත්වය ඇති වෙන එක තමයි වෙන්න පුළුවන්. ඔබට ඔබ අවට පරිසරය ගැන ටිකක් මිතුරනේ බැලුවොත් එහෙම ඕනෑ තරම් මේ බොහෝ නොවන රෝග තත්ත්වයන් හින්දා ඔබේ අසල්වැසියන් ඔබේ මිතුරන් ඔබේ සහෝදරයින් ජීවිතක්ෂයට පත්වන විදිය සහ උන් සමහරවිට අකාර්යක්ෂම භාවයට පත් වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්කමක් තිබේ. ඉතින් අද අපි කතා කරපු දේවල් ගැන ටිකක් ආයමත් හිතලා බලලා ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඔබේ ආහාර රටාව මේ කින විදිහට වෙනස් කරගන්න. ඒ ප්‍රතිඵලත් ඔබට බොහොම හොඳ වේවි කියලා අපි හිතනවා. වැඩසටහන ගැන අදහසක් තියෙනවා නම් ඒ වගේම මේ ඔබට යෝජනාවක් එහෙම තියෙනවා නම් සහ ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ අංකයට කතා කරන්න 072 39 77 459 072 39 459 ඒ අංකයට ඔබ කතා කරොත් ඔබට උත්තරයක් දෙන්න අපි මේ පැත්තෙන් ලෑස්ති වෙලා ඉන්න බව මතක් කරන්න ඕනේ. එහෙමනම් අදත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනම ශ්‍රී ලංකා සබරකම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය එවැගේම එහිම අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කරන චන්දික නිරෝෂන් ජයසූරිය මහත්මයාණෙනි අපේ මැදිරියට ආවට මේ වටිනා තොරතුරු අභිමුතුරන්ට ඉදිරිපත් කරන්න. ස්තුති පැතම්. හොඳයි එහෙමනම් ගොවිහාරණේදී අපි පැයක් බෙනිවසින් ගත කරලා සමගන යන සෝදන මාදරණීය මිතුරුනි පුරුදු විදිහටම නිෂ්පාදනයෙන් රැඳුණු ජ්‍යෙෂ්ඨ සංනිවේදක ලසන්ත දසල්වා මහත්මයා පුරුදු විදිහට මට සංස්කරණයෙන් සහ තාක්ෂණයෙන් අධිහිත දුන්නේ මිත්‍රයා අනුරකුරන් හිතවතා මම ඔබේ සහෘදයා පැතුම් බුද්ධික ලේනකේ ඔබට වඩා නිරෝගී සහ යහපත් හෙට දවසක් වෙනුවෙන් සියලු ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාව එක්ක අපි සමුකන්නේ සුබ සතියක් වේවා ඔබට. කොහි හෝදෙන් හිඳිනවා ඇති ඔබත් මගේ විචිතේ අහිමි වී මත මමත් ලැබූ දිනුවක් ඇත්ද ඔබමා මෙවූ සුන්දර සිහින මතක නිසා සිහිනරකගෙන දිවාරේ ආදරින් ඇවිත ගිය හැටි ඔබට මතකද ඉතින් අපට අප නැති හෙට දිනක දුක අරන් හඬා කුමටද නොදරුවන් සිතින් කොහි හෝදෙන් හිඳිනවා ඇති ඔබත් මගේ විචිතේ අහිමි වී මට මමත් ලැබූ දිනුමක් ඇත්ද ඔබමා මෙවූ සුන්දර සිහින මතක නිසා
සුසුම් ලනලුල් දෙකටල් පිරි හදින් සුසුම් ලන්නද අප ගෙලම කොයි ලෙසින් සුබ අසුබ පිරි සිහින විඳ තුන් සිතින් සදා හමුවෙමු මග තොටේ මද හසින් කොහි හෝ දැන් ඉඳිනවා ඇති ඔබත් මගේ විචිතේ අහිමි මට මට ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා මෙවූ සුන්දර සිහින මතකය මිසක් රන්කෙත් අස්වත්තන ගුවන් විතුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9ට ඌ ගුවන් විතුලියෙන්